Safeguard Surface Disinfectant. Safeguard නිරෝගී මධ්‍යවයකට. Bringing you the news from across Sri Lanka and around the world. Live from the News First Centre in Colombo. Good evening and welcome to the news at 10. අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆර්ස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ඉමේෂ් සදර්ලන් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාන වෙත. නව ජීවන රටාවක් උදෙසා මීටරයෙන් ජීවත් වෙමු. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4400 ඉක්මවයි. අද දිනේ පමණක් රෝගීන් 200කට අධිකයි. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගයන් නියමිත පරිදි පැවැත්වීමේ තීරණයක්. මධ්‍ය මහා දකුණු පළාත්වල උපකාරක පන්ති තාවකාලිකව නතර කරයි. ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 27000ක්. ඩෙංගු පාලනයට සහාය වන්නයි සෞඛ්‍යංශවලින් ඉල්ලීම්. පන්ති කාමරයක සිටිය යුතු සිසු සංඛ්‍යාව වැඩි කිරීමට ගත් තීරණයට ගුරු සංගම් වලින් විරෝධය. Safeguard Surface Disinfectant. Safeguard නිරෝගී මධ්‍යවයකට. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4459ක් දක්වා ඉහළ ගියා. අද දිනේ පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 207ක්. වාර්තා වූ රෝගීන් අතර රුසියාවේ සිට පැමිණි 3 දෙනෙකු සහ ඉන්දියානු නාවිකයින් 2 දෙනෙකුද වනවා. ආසාදිතයින් 1172 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද පස්වරුවේ මෙනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාවේ තවත් සේවකයන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව අද දිනේ පමණක් එම පුකුරෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 202ක්. පසුගිය දින 3 තුල එම කර්මාන්තශාලාවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 1034ක් ලෙසයි. මේ අතර අතීසිත වූ කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කරාපිටිය රෝහලට ඇතුළත් කළ ඉන්දියා ජාතික නැවියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහු අද කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. මෙම නැවියා පෙරේදා ගොඩබිමට පැමිණීමේදී අතේ තුවාලය සුදු වී ඇති අතර ඊට ප්‍රතිකාර කිරීමට කරාපිටිය රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ආනමඩුව ආඩිකම පුණුවිටිය ඇතුළු ගම්මාන කිහිපයකට අද දහවල් සිට ඇතුළුවීම හා පිටවීම සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. එලෙස සීමා කිරීමට සිදු ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන්තොටුපළේ සේවය කරනු ලබන තරුණයෙකුට කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම නිසායි. ආසාදිත තරුණයා පදිංචි නිවසේ සිව් දෙනෙකු ඇතුළු තවත් 40කට ආසන්න පිරිසක් ස්ව නිරෝධානයට ලක් කිරීමට පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කළා. පහසුවෙනි ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය නියමිත දිනට පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන්නා. අද රටේ ලොකු කුතුහලයක් තිබෙනවා මේ විභාග දෙක පිළිබඳ රජයේ තීරණය කොමක්ද කියන එක ගැන. දැන් මේ විභාග දෙවතාවක් දැනටම කල් තබලා තිබෙනවා. ඒ නිසා රජයේ ලොකු උනන්දුවක් තියෙනවා සෞඛ්‍ය පියවරවලට යටත්ව මේ විභාග දෙක තවත් දීර්ඝ කල් දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වීමට. ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තිබුණේ මේ ඉරිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 11 වෙනිදා. එක වරුවයි. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ කරන්න තියෙන්නේ සඳුදා ඔක්තෝබර් 12. ඒක නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගයක්. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව 3,31,000යි. විභාග මධ්‍යස්ථාන 2,936යි. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 3,62,000යි. විභාග මධ්‍යස්ථාන 2,648යි. එතකොට ඒ අනුව එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 160ක් පමණ. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ මේ වෛරසයේ
හැසිරීම අවිනිශ්චිතයි. දැනට රජයේ තීරණය තමයි මේ විභාගය මේ විදියට පැවැත්වීමට. ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් නිරෝධායනය වෙලා සිටින පවුල් වල ඉන්න ළමයිට මේ විභාගයට සහභාගී වෙන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙනවාද? අපි විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදහස් කරනවා. මේ දින කිහිපය අපිට ප්‍රමාණවත් වෙනවා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගැනීම. ඒ වගේම නෑ අමිතුමාට දැන් මේ විදේශවල ඉන්න අය බරපතල ලෙස සටනක් කරනවා ලංකාවට ගේන්න කියලා. දැන් මේ වන විට ඒක තවමත් ක්‍රියාත්මකද නැත්නම් తాවකාලිකව නවත්තලා තියෙනවා? රජයට ගෙන්න ගැනීමට හැකි අවශ්‍යතාව තියෙනවා. මොකද රජයට තේරෙනවා අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. නමුත් යම් කිසි සැලසුමකට අනුව අනිවාර්යයෙන්ම ගෙන්න. ඔබතුමාට මේක අපිට ලොක්ඩවුන් එකකට යන්න වෙයිද කියලා දල වශයෙන් හරි දැනෙන්නේ නැද්ද නිකන් නිලවලට? දැන් මෙහෙම නිල මගේ හොඳට වැඩ කරනවා මේ අවස්ථාවේදී. මේක පැය 24න් විතරට විශ්ලේෂණය කරනු ලබනවා. මේකේ ඉන්න ඕනේ ඔක්කොම විශේෂඥවරුන් මේක බලනවා. ඉතින් ඒකින්ද එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත් කරයි. නමුත් දැනට ඔබතුමා ඇහුවේනේ දැනට මේ අහන පැයේ එහෙම දෙයක් පේන්නේ නැහැ. මාලබේ නෙවිල්පනාන්දු ශික්ෂණ රෝහල කෝවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා යොදා ගැනීමට පියවරගෙන තිබෙනවා. අද උදෑසන මාලබේ නෙවිල්පනාන්දු ශික්ෂණ රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් කටයුතු සිදු වුණා. වාට්ටු සංකීර්ණ 3ක් තුල ඇඳන් 400ක් මේ සඳහා වෙන් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරියද අද පස්වරුවේ මෙහි කටයුතු නිරීක්ෂණය කළා. මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. එම ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට සභාපතිතුමාට ජාතියේ අවශ්‍යතාවය ඉටු කරන්නට රෝහලක් විදිහට තම මේ වගකීම බාර ගන්නට කැමැති වීම ගැන අප හිතනවා වෙනත් රෝහල් වලටත් වඩා COVID-19 රෝගය වැළඳිච්ච රෝගීන්ට මෙහි පරිසරය ඊටාම පහසුකම් සහිත පරිසරයක තමන්ගේ වෛද්‍ය සේවාව ලබා ගන්නට මෙම රෝහල උපකාර වෙයි කියලා. දැනට පවතින තත්ත්වයේ සැලකිලට ගැනීමෙන් PCR පරීක්ෂණ ධාරිතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදිකේ විද්වත් සංගමයේ පවසනවා. දැන් අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්නේ පරීක්ෂණ කරන්න ඕනේ අය ඔක්කොගෙම පරීක්ෂණ කරනවා කියලා නෙවෙයි පරීක්ෂණ කරන්න පුළුවන් කොච්චරද කියලා බලලා කරන්නේ කාගේද කියලා තීරණය කරනවා. නමුත් මේක අනිත් පැත්තටයි විය යුත්තේ තෝරාගත යුතු නැහැ අපි පරීක්ෂණ කළ යුතු අය වසංගත රෝගාංශය තීරණය කරන්න ඕනේ කාවද පරීක්ෂණ කළ යුත්තේ කියලා ඊට පස්සේ ප්‍රමාණය තීරණය කළා ඒ ධාරිතාව අපි වර්ධනය කරගත යුතුයි. ධාරිතාව සීමාන්තික සාධකය කරලා පරීක්ෂණ වලට තෝරා ගැනීමේදී අපිට යම් යම් ඒවා නතර කරන්න සිද්ධ වෙනවා. අපි රෝගී නොවන අය වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් අපිට සීරම් පරීක්ෂණ වලින් කරත හැකියි. අපි නියැදි පරීක්ෂාවේදී කරන්නේ අපි ඉස්සෙල්ලා කරන්නේ මේකේ ධනවිය හැකි අය ඇතුල් කරගන්නවා. මොකද අපි එකෙන් අඳුනගන්නේ කොරෝනා තියෙන අයව නෙවෙයි කොරෝනා නැහැයි කියලා නිශ්චිත කරන්න පුළුවන් අයව වෙන් කරනවා ගොඩකට. එතකොට අපි දන්නවා ඉතුරු අය කොරෝනා තිබිය හැකි අය. අන්න ඒ අයට අපි PCR පරීක්ෂණ කරන ක්‍රමවේදයට ආවොත් අපිට මේ PCR පරීක්ෂණ ධාරිතාව මීට වඩා හොඳින් පාලනය කළ හැකියි. කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අද පස්වරුවේ අප නිරීක්ෂණය කළා. ජනතාව පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව එහිදී දක්නට ලැබුණා. කොටුව දුම්රිය ස්ථානයේ පැවති තත්ත්වයයි මේ. පවතින කොරෝනා තත්ත්වය හමුවේ දැන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කරලා තියෙනවා දෙපාර්තමේන්තුව. යවුනිමද පල්ලෙවල දක්වා දුම්රිය ධාවනය සිද්ධ වෙන්නේ දුම්රිය ස්ථානවල අතර නොකර ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා. පැමිණීම ඉතාමත් අඩු තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. කාර්යාල සේවකීම ඉතාම අඩුයි. කොටුව බස් නැවතුම්පොලේ වෙනදා තරම් කාර්යබහුල තත්ත්වයක් අද දක්නට ලැබුණේ නැහැ. ඔය මාස් දාගන්න මේ අතර මධ්‍යම පළාතේ සියලුම උපකාරක පන්ති පැවැත්වීම తాවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසනවා. අපි ඒ සම්බන්ධයෙන් අපි ආරක්ෂක අංශ වලට දැඩිව උපදෙස් ලබා දුන්නා. මේ සඳහා නීතිය හරියාකාරයෙන් දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා. දකුණු පළාතේද සියලුම උපකාර පන්ති తాවකාලිකව නතර කිරීමට ආණ්ඩුකාර විලී ගමගේ මහතා අද පස්වරුවේ තීරණය කළා. ඒකට ලොකු අවධානමක් නැහැ. සමාජ දුරස්තර භාවය තියාගෙන කරගෙන යනවා නම් ඒකට ප්‍රශ්නයක් ඇති කරන්න අපිට අවශ්‍යකමක් නැහැ. දහස් ගණනක් එකට දරුවෝ කැටි ගහිලා යනවා. ඉතින් ඒ තත්ත්වය වළක්වීම තමයි අපේ අපේක්ෂාව. චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සමාජික යෙන් ජිඑච්ගේ නායකත්වයෙන් උත් ඉහළ පෙළේ චීන බලවතුන්ගෙන් සමන්විත දූත පිරිසක් හෙට දිනේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවයි. අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරනු ලබන දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම හමුව පැවැත්වෙන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළා. චීන දූත පිරිස එම සංචාරයේ නිරත වන්නේ ගෝලීය කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සම්බන්ධතා පුනර්ජීවනය යන ශ්‍රේෂ්ඨයන්හි දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්. රටේ ආර්ථික අර්බුදයක් ඇතිව තිබෙන්නේ කොවිඩ් නිසාද නැතිනම් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාද මේ ගැන අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා. අද රටේ තත්ත්වය පොල් සම්බෝලය හැන්ද රුපියල් 20යි. මේක කොළඹ නොවේ කෑගල්ලේ. ඉතින් අති දක්ෂ ආර්ථික කළමනාකාරයක් තියෙනවා නම් මොනවද මේ කතා කරන්නේ? ජීවන වියදම අහසටම නැගලා අහිංසක මිනිහගේ සාක්කුවට ගහලා බදු 100%කින් වැඩි කරලා ඒකද යහපාල ආණ්ඩුවේ කරපු කාර්යක්ෂම ආර්ථික ප්‍රතිසංස්කරණය. දෙවැනි ලෝක යුද්ධයට වැඩිය මහා විනාශයක්. ඔය කොවිඩ් වසංගතය නිසා මේ ආර්ථිකයට සිද්ධ වුණයි කියලා අපි විශ්වාස කරනවා. යුද්ධයක් නිමා කරපු රටක් බාර දුන්න. රට වැඩබිමක් බවට පරිවර්තනය කරලා තමයි මේ රට බාර දුන්නේ. හැබැයි අවුරුදු 5 තුල උනේ රට මුඩුබිමක් බවට පරිවර්තනය කරා. ඒ වගේම අපිට ණය වාරික ගෙවා ගන්න බැරි වෙනවා කියලා කිව්වා. ඒ ඊටාම හොඳට කළමනාකරණය කරමින් අපිට පුළුවන්කමක් ලැබුණා සියලු ණය වාරික ගෙවන්න කරු කතානායක. ආණ්ඩුවේ ආදායම වගේ 100ට 200කට ආසන්න ප්‍රමාණයක් ණයත් ඒ වගේම ණය වාරිකයත් පොලියත් ගෙවන්න පමණක් වැය කරන්න වෙන දුෂ්කර රාජ්‍ය මූල්‍ය තත්වයකට රට ඇද වැටලා තියෙනවා. ඒක මේ කොවිඩ් එක නිසාම ඇතිවෙච්ච තත්ත්වයක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මේකට හේතුව වුණේ 2019 දෙසැම්බර් 1 වෙනිදා ඇති කරපු ඒ අමනෝන්‍ය බදු ප්‍රතිපත්තියයි කියන එක අපි කියන්න ඕනේ. නැව්වෙන්නේ නැති වරායවල් වලට, ගුවන් යානයන් නැති ගුවන් තොටුපළවල් වලට, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා වලට, ක්‍රීඩා නැති ක්‍රීඩාංගන වලට ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපි මේකට මුහුණ දෙන්නේ. මේක කොවිඩ් එක හරහා වහන්න පුළුවන් අර්බුදයක් නෙවෙයි. 2015 වෙනිදා ගත්තම ජමනාරම් ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 3.1ක. මකයි ඩොලර් මිලියන 0.2ක කොමඩු ගෙනල්ලා තියෙනවා ලංකාවට. මේ බඩේරිඟු ඩොලර් මිලියන 34.8ක. මුංගට ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 12.2ක. උඳු ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 6.6ක. මෑ ගෙනල්ලා තියෙනවා ඩොලර් මිලියන 23.8ක. අපි මේවා කිව්වට ආර්ථික ඔස්තාද්ලා පාලා ආර්ථික ඔස්තාද්ලා ඒකීද තමයි අපි එළියට ආවේ. නව ජීවන රටාවක් උදෙසා මීටරයෙන් ජීවත් වෙමු. ඩෙංගු රෝගීන්ගේ මේ වසරේ ගත වූ කාල සීමාවේ වාර්තා වීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ ජනතාව තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු විය යුතු බවයි. ජාතික ඩෙංගු මර්ධන සතිය මෙම මාස 14 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේදී පැවැත්වුණා. වත්මන් සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 27870ක්. වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 33ක් ලෙසයි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිකුත් කර ඇති වාර්තාවට අනුව පසුගිය වසර 5ට සාපේක්ෂව මෙම වසර තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මාර්තු මාසයෙන් පසු මේ අඩුවීම 75ක් විතර අඩුවීමක් තියෙනවා ගිය වර්ෂයට සාපේක්ෂව. කෙසේ වෙතත් අපිට මේ අඩුව මේ විදියටම පවත්වාගෙන යන්න අවශ්‍යයි. මොකද වර්ෂාවෙන් පස්සේ වැඩිවීමේ අවදානමක් තියෙනවා. මේ අවදානම නිසා අපි දැන් ශේෂ වැඩසටහනක් කරන්න ඕනේ. ඩෙංගු රෝගීන් වැඩිම වාර්තා වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට පස්සේ මහනුවර දිස්ත්‍රික්කය. අපිට වෙන වර්ෂවලට වඩා වෙනසක් තියෙනවා. වෙන වර්ෂවල හුඟක් වෙලාවට දෙවෙනියට වැඩි වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. නමුත් මේ වර්ෂයේ දෙවෙනියට වැඩි වෙලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. වැඩියම මදුරුවන් බෝවන ස්ථාන සහ මදුරු කීටයන් සහිත ස්ථාන වාර්තා වෙලා තියෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් ස්ථානවල. ඊළඟට පාසල්වල, ඊට පස්සේ ෆැක්ටරිස් වල, ඊට පස්සේ පොදු ස්ථානවල, ඊට පස්සේ ආගමික ස්ථාන. මෙහෙම ගත්තාම අපිට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මේ ස්ථාන සම්බන්ධයෙන්. මොකද නිවාසවලත් තියෙනවා. නමුත් නිවාසවල තියෙන ප්‍රතිශතය ඉතා අඩුයි. දැන් විමර්ශනය. රටේ සාමාන්‍ය අධ්‍යාපනයේ පළමු පියවර වනුයේ වයස අවුරුදු 5 සම්පූර්ණ කළ දරුවෙකු පාසලකට ඇතුළු කිරීමයි. රජයේ පාසල්වලට එලෙස ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සාධාරණව ඉටු කිරීම සඳහා 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වන්නට සිදු වුණා. එනම් 2007 වසරේදී පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛය සැකසෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන උපදෙස් අනුවයි.
එතැන් සිට මේ දක්වා වසර 15ක් පුරාවට නිකුත් වී ඇති සියලුම චක්‍රලේඛවල මූලික පදනම 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් උපදෙස් මාලාවයි. තමන් ලබා දුන් උපදෙස් අනුව සැකසුණු චක්‍රලේඛද උල්ලංඝනය කරමින් දිවයිනේ අති ජනප්‍රිය පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් තවදුරටත් ගොනු වීම සැලකිල්ලටගෙන ශ්‍රේෂ්ඨාධිකරණය 2012 වසරේදී තීන්දුවක් ලබා දුන්නා. එනම් 2016 වසරේ සිට රජයේ පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ඇතුළත් කරගත යුත්තේ ළමුන් 35ක් යන්නයි. ලොව පිළිගත් අධ්‍යාපන ප්‍රමිතීන් සැලකිල්ලට ගත් විට අදාළ තීන්දුව ඉතා වැදගත් එකක්. එම තීන්දුව ලබා දෙන අවස්ථාව වන විට රජයේ පාසල්වල විශේෂයෙන් අති ජනප්‍රියයි සැලකෙන පාසල්වල පන්තිවලට සීමාවකින් තොරව සිසුන් ඇතුළත් කරගෙන තිබුණා. 35 සීමාවට අදාළ අධිකරණ තීන්දුව ලැබෙද්දී බලයේ සිටි ආණ්ඩුව 2016 වසරේ සිට 35 සීමාව පවත්වාගෙන යාමට චක්‍රලේඛයක් නිකුත් කරනවා. එහෙත් 2016 වන විට ආණ්ඩුව මාරු වී තිබූ බැවින් අලුත් ආණ්ඩුව තීරණය කරන්නේ 35 සීමාව බලාත්මක කිරීම වසර 3කින් කල් දැමීමටයි. ඒ අධිකරණයෙන් විමසීමක් නොකර ගනු ලැබූ තීරණයක්. ඊටත් වඩා අත්නෝමතික වෙමින් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ රජයේ පාසල්වල එක් පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 45 දක්වා වැඩි කිරීමටයි. ලංකාවේ ගුරු සිසු අනුපාතය ළමයි 20ට එක ගුරුවරයෙක් ඉන්නවා. දැන් මේ තත්ත්වය තුල ළමයි 35 සීමාව රඳව ගන්න ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ අපි දන්නවා පාසල් 10174ක් තියෙනවා. ගුරුවරු 247000ක් ඉන්නවා. දැන් මේ තත්ත්වය තුල මේ ප්‍රශස්ත මට්ටම ගෙන යන්න ඕනේ. ලෝකෙත් අපි දන්නවා ළමයි ලෝකේ ගත්තොත් ළමයි 23කට එක ගුරුවරයෙක් තමයි ඉන්නේ. දැන් මේ තත්ත්වය තුල අපිට ළමයි 22කට එක ගුරුවරයෙක් පවත්වා ගන්න පුළුවන්කම තිබියදී තමයි මේ විදියට කැබිනට් මණ්ඩලය ඊයේ දවසේ තීරණයක් අරන් තියෙන්නේ. ඇත්තටම අපි කනගාටු වෙනවා රජය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් තිබියදී ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනිව මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව පාසලක එක් පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 45 දක්වා වැඩි කිරීමේ තීරණය දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති මේ නිවේදනයෙන් අදාළ තීරණයේ හේතුවෙන් එක්තරා පිරිසකගේ දුක් ගැනවිලි සමනය වන බවක් ප්‍රකට වනවා මිස අදාළ තීරණයෙන් අධ්‍යාපනයට වන සිතක් පිළිබඳ සඳහනක් නැහැ. අධිකරණය මීට වසර 8කට පෙර දුන් තීන්දුව නම් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීමට ඉවහල් වන්නක්. අපොස උසස් පෙළ විභාගයේ අවසන් කරන සෙසොන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම සඳහා දිගු කාලයක් ගත කිරීමට සිදුවීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් පැවැතුණා. 2019 අගෝස්තුවේ උසස් පෙළ කරපු දුවෙක්ට පුතෙක්ට මෙරට විශ්වවිද්‍යාලයට යන්න ලැබෙන්නේ 2021 ජනවාරි මාසේ. ඔව් විභාග කරන්නේ 2019 අගෝස්තු මාසේ. මේ ජීවිතේ උදුරා ගැනීමක් ඇර වෙන කුමක්ද? නිසා ජනාධිපතිතුමා මේකට උපදෙස් දුන්න වෙනස් කරන්න කියලා අපි අඳුනගත්ත ප්‍රධාන කාරණා පහක් මිලියන 300ක මුදලක් අවශ්‍ය වෙලා තිබුණේ. අතිගරු ජනාධිපතිතුමා මේ මුදල් ලබා දෙන්නට අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා එකඟ වුණා. රීකරෙක්ෂන්ස් දාන දරුවන් වෙනුවෙන් තව මාස 3ක පමණ කාලයක් බලාගෙන ඉන්න. නිසා මම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී දරුවන්ගෙන් පැහැරගත්තු ජීවිතේ නැවත දෙන්න පුළුවන්. බලන්න එක්සත් ජනපදයේ දිහා. මැයි මාසේ හයි ස්කූල් ග්‍රැජුවේෂන් එක තියෙනවා. අගෝස්තු මාසේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එක සැරේට මේක අඩු කරගන්න බැරි වුණා. මේ වසර දෙකක කාලය මාස 22 අඩු කරගන්න ගමම්ම ඊට ඔබෙන් ගිහිල්ලා අපි වෘත්තීය පුහුණුවට කොහොමද මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොහොමද යොමු කරන්නේ කියලාත් අපේ ගරු අමාත්‍යතුමන්ලට ඒ අවධානය යොමු කරන්න කියලා මේ අවස්ථාවේදී මම මතක් කරලා දෙනවා. ඉතින් මේකට විසඳුම තියෙන්නේ සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුල. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ජනාධිපති ධුරයට පත්වීමට පෙර ආතුවම සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තිමේ වැඩසටහන තුල මේ සඳහා අවශ්‍ය වන්නා වූ වැඩපිළිවෙල සංක්ෂිප්තව සඳහන් කරලා තිබුණා. දැන් ජාත්‍යන්තර පාසලක නම් දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනකොට අවුරුදු 15න් පෙනී ඉන්නේ. අපි අනිවාර්යයෙන්ම 16ක් වෙනවා. කාලයේ හැකිතාක් දුරට මේ තිබෙන ක්‍රමය තුල අඩු කිරීමට ක්‍රියාත්මක වෙනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ මේ ප්‍රථම දුර කාල සීමාව තුලදීම මේ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම ලබා දෙන්න. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරම් මහතා වතු කම්කරුවන්ට ලබා දෙන රුපියල් 10 පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ජනතාවට තියෙන්නේ වෙනත් බලාපොරොත්තුවක්. අද ජනතාවට දරාගන්න බැරි ජීවන බරක් තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා ජනතාවගේ ආදායම අඩු වෙලා මේ නිසා ජනතාව පීඩාවටපත් වෙලා
කඳුකරේ ජනතාවත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ රජයේ බලයට පැමිණීමට කලින් ජනතාවට රුපියල් 1000ක වැටුපක් ලබා දෙන බවට පොරොන්දු වුණා. පසුගිය ජනාධිපතිවරණයේදීත් රුපියල් 1000ක් ලබා දෙන බවට පොරොන්දු වුණා. පොංගල් උත්සවයට, දීපවාලි උත්සවයට ජනවාරි මාසයේදී වැටුප ලබා දෙන බවට ඔවුන් ප්‍රකාශ කළා. අද ජනතාවට මේ උත්සව නැති වෙන තත්ත්වයකයි උදා වෙලා තියෙන්නේ. මරණ දඩුවම නියම වී සිටින කහවත ප්‍රාදේශීය සභා මන්ත්‍රී විරාජ් දර්ශනද සිල්වාට ප්‍රාදේශීය සභා සැසිවාර සඳහා සහභාගී වීමට අවසර දිය නොහැකි බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මොහු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලා තිබුණේ හෙට දිනේදී කහවත ප්‍රාදේශීය සභාවේ පැවැත්වෙන සැසිවාරය සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙසයි. වසර 47ක සිර දඬුවම් නිම වී සිටින විරාජ් දර්ශන සිල්වා පසුගිය ජූලි මාස 31 වෙනිදා බන්ධනාගාරගත කෙරුණා. දඬුවමට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කර ඇති අතර අභියාචන සිරකරුවෙකු ලෙස දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පන්ති 9 වගන්තිය ප්‍රකාරව ගරු නීතිපතිවරයා විසින් සඳහන් කර තිබෙනවා මරණ දඬුවමකට යටත්ව සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන් එම ආඥා පන්ති යටතේ යම් පළාත් පාලන ආයතනයක සභිකයෙකු ලෙස ඡන්දේ තෝරා පත් කරගනු ලැබීමට හෝ සභා රැස්වීමකට සහභාගී වීමට හෝ එහිදී ඡන්දය දීමට එවැනි කිසිම තැනැත්තෙකු සුදුස්සෙකු නොවිය යුතු බව. එසේ මෙම පනතේ 11 වගන්තිය අනුව 9 වන වගන්තියේ යම් විධිවිධානයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් පළාත් පාලන ආයතනයක යම් සභිකයෙකු ඒ ආයතනයේ සභිකයෙකු වශයෙන් අසුන් ගැනීමට හෝ ඡන්දය දීමට නුසුදුස්සෙකු වුවහොත් ඔහුගේ ආසනය හෝ ධූරය ඒ අවස්ථාවේදීම හිස් විය යුතුය යන්න සඳහන් වෙනවා. බොහෝ සමගම මරණ දඬුවම නියම වූ ප්‍රේමරාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා දියුරුම් දුන්නා. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි විමසීම් අදත් සිදු වුණා. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ බුද්ධ්‍යංශ හරහා ලැබී තිබුණු නිශ්චිත බුද්ධි වාර්තාව පිළිබඳව පෙර දැනුවත් කිරීමක් සිදු කළේ නම් එම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබූ බව පොලිස් විශේෂකාර බලකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා අද කොමිසමේදී සඳහන් කළා. ලතීෆ් මහතා සඳහන් කළේ 2019 අප්‍රේල් මාස 16 වන දින කාත්තන්කුඩියේ පාලමුණේ ප්‍රදේශයේ සිදු වූ මෝටර් බයිසිකලයක් පුපුරවා හැරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ පිළිබඳ 2019 අප්‍රේල් 20 වෙනිදා රාත්‍රී 7:30ට පමණ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට දුරකථනය ඔස්සේ දැනුවත් කළ බවයි. එම පිපිරීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය අනුව ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. ඉන් පළමුවෙන් කාන්තන්කුඩිය පාලමේ මෝටර් බයිසිකලයක් පුපුරවා හැරීමේ සිදුවීම කිසියම් කණ්ඩායමක් වැඩිම පුද්ගලයන් පිරිසකට හානි කිරීමේ අරමුණින් සිදු කළ අත්හදා බැලීමක් බව තම නිගමනය බවයි. දෙවැන්න කිසියම් ප්‍රභූරත පෙළක් ඉලක්ක කර පිපිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවය එම පිරිසට තිබූ බව නිගමනයට අනුව පෙනී ගිය බවයි. විදේශ බුද්ධ්‍යංශයකින් ප්‍රහාරයක් එල්ලවීමේ සූදානමක් ගැන එදින පස්වරුවේ ලැබුණු පණිවිඩ ගැන දුරකථන ඇමතුමක් දුන් අවස්ථාවේදී ඔහු දැනුමත් කළේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදී විමසුවා. ඊට පිළිතුරු දුන් ලතීෆ් මහතා සඳහන් කළේ විනාඩි 15කට ආසන්නව පැවති සිය දුරකථන ඇමතුම තුළ එවැනි සඳහනක් කිසිසේත්ම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා නොකළ බවයි. ලතීෆ් මහතා අද කොමිෂන් සභාව හමුවේ ලබා දුන් සාක්ෂි මත පදනම්ව ඔහුට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නයි කොමිෂන් සභාවේ සභාපති විනිසුරුවරයා අද එහි ලේකම්වරයාට නියෝග කළා. ඒ අනුව ලබන ඔක්තෝබර් 10 වෙනිදා සවස 6:30ට ඔහුගෙන් වැඩිදුර සාක්ෂි විභාගය සිදු කිරීමට කොමිෂන් සභාව අද තීරණය කළා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එවකට නීතිය හා සාමය ඇමති සාගල රත්නායකන මහත්වරුන් ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක මණ්ඩලය පිළිබඳව එතරම් බැරෑරුම් ආකාරයෙන් තැකීමක් නොකළ බව හිටපු යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද කොමිසමට ප්‍රකාශ කළා. හිටපු යුද හමුදාපතිවරයා මෙලෙස සිය සාක්ෂි ලබා දුන්නේ ඩුබයි රාජ්‍යයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්. ආරක්ෂක මණ්ඩල රැස්වීම ආරම්භ වී පළමු විනාඩි 5ත් 10ත් අතරතුර කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම රැස්වීමෙන් ඉවත්ව යන බවත් ඔහු සමග එවකට නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ කටයුතු කළ සාගල රත්නායක මහතාද ඉවත්ව යන බවත් මහේෂ් සේනානායක මහතා අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය අතර අවිශ්වාසයක් ගොඩනැගීමත්
නිසි සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් මෙවැනි කොමිෂන් සභාවක් හමුවේ තමාට අද දින සාක්ෂි ලබා දීමට සිදු වී ඇති බව හිටපු යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියා. බ්‍රිතාන්‍යයෙන් මෙරටට කසල බහලුම් ගෙනීමෙන් සිදු වූ හානියට රුපියල් මිලියන 1694කට අධික වන්දිලා ශ්‍රී ලංකාව බාසල් සම්මුති ලේකම් කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. පරිසර අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කසල ගෙන් වූ සමාගම විසින් බාසල් සම්මුතිය කඩ කරමින් කසල බහලුම් මෙරටට ගෙන්වා ඇති බවයි. එම සම්මුතියට අනුව රටකින් තවත් රටකට කසල බහලුම් ගෙන්වීමට නම් අදාළ රටවල් දෙකෙහිම කැමැත්ත අවශ්‍ය වනවා. එහෙත් අදාළ සමාගම කසල බහලුම් දිවයිනට ගෙන්වීමට පෙර මෙරට රජයෙන් අවසර ලබාගෙන නැහැ. ඒ වෙනුවට ශ්‍රී ලාංකිකයෙකුගේද උදව් සහිතව ඔවුන් නීති විරෝධී අයුරින් එම කසල බහලුම් මෙරටට ගෙන්වා ඇති බව පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව එම සමාගමට එරෙහිව ශ්‍රී ලංකාව විසින් බාසල් සම්මුතියේ විශ්ව ප්‍රකාරව පැමිණිල්ල ගොනු කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර පසුගිය මාස 27 වෙනිදා එම කසල බහලුම් වලින් 21ක් නැවත බ්‍රිතාන්‍යයට යැවීමට පියවරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව ඉදිරි බහලුම්ද බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයන කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. එම පෞද්ගලික ආයතනය විසින් මෙරටට ගෙන වූ සමස්ත කසල බහලුම් ප්‍රමාණය 263ක්. බොන්න වතුර නැති නිසා වලවල් හරහා වතුර ගන්න මිනිස්සු තාමත් අපි අතර ඉන්නවා. මේ කිව්ලෙවත්ත ගම්වැසියන්ගේ කතාව. අම්පාරත් මොනරාගලත් යන දිස්ත්‍රික්කවලට මායිම්ම පිහිටා ඇති බක්මිටියාව කිව්ලේවත්ත ගම්මානයයි මේ. ගම්මානය අයත් වෙන්නේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට. පවුල් 35ක් විතර මේ ගමේ ජීවත් වෙනවා. මේ මිනිස්සු ජීවත් වෙන්නේ ගොවිතැනින්. ගමට තියෙන ලොකුම ප්‍රශ්නේ බොන්න තියෙන වතුර කිවුල් වීමයි. මේ මිනිස්සු දැන් බොන්න වතුර ගන්නේ වලවල් හරලා. වතුර බොන්න ගන්නෙත් අපි ලේවාරෙන් තමයි. ලේවාරේ වතුර ලිඳක් හරලා ඒකෙන් ගන්නේ. මේ පොඩි අය නාව ගන්න දැන් ඔය යන්නේ දවල් 12ට ගියත් හවසට යන්න විදියක් නැහැ අලි ඉන්නවා. මේ වම් තමයි ඉතින් මැරෙද්දෙන් බොන්න වෙන්නේ. ඉස්කෝලේ යන්න වෙන්නේ රෙදි සෝදා ගන්න වෙන්නේ හරියට මේ රෙදි. ආයි කොහෙන් ගන්න මේක විතර හරියට වතුර ටිකක් තියෙන තැනක් තියෙනවා. බොන්න විතරක් නෙවෙයි අනිකුත් අවශ්‍ය කටයුතු සියල්ලම සිදුවන්නේ මේ විදිහට. මේ මිනිසුන්ට වතුර දෙන්න මීට අවුරුදු 2කට කලින් ව්‍යාපෘතියක් ආරම්භ කළත් දැන් එය අතරමඟ නතර වෙලා. ගම්වැසියන්ගේ එකම බලාපොරොත්තුව බොන්න පිරිසිදු වතුර ටිකක් විතරයි. හම්බන්තොට එළල්ල සූරියවැව ප්‍රදේශවල අනවසර වගකරුවන් සහ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට මහවැලි අධිකාරිය සහ සූරියවැව පොලිසිය විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කළා. එහිදී සොයාගැනුණු එළල්ල අලිමංකඩක ඉදිකර තිබූ නිවාස කිහිපයක් ඉවත් කිරීමට පියවර ගැනුණා. මේ හලියනෝ ගෙවල් වල යන්න වගේ මේ පාර දිගේ මිනිස්සු යන ගානට හලියනවා. ඉතින් අර පේනෝනේ කරන විනාශේ මේ පුංචියෝ ඉන්න තැන නැතුව අර දරුපටව එක ගෙවල් හදන් ඉන්නේ මැටි ගහලා පුලි වැඩේ කරන් ජීවත් වෙන්නේ. හොඳ මේ කලිමංකඩ අපි අවශ්‍ය ඒවට නීති අනුව ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. හරි ඔයාලට අධිකරණයට යන්න ඕන අධිකරණයට යන්න. අපි මේක කරලා දාන්න. අපි ඔයත් එක්ක කතා කරන්නේ නැහැ. ඔයා හැබැයි දැන් ගලව ගන්නවා. දැන් මම ස්ටීපින් මාත් පසුගියදා යන්ත්‍ර සූත්‍ර යොදාගෙන රක්ෂිත ප්‍රදේශයේ එලිපෙහෙලි කළ ස්ථානයද මහවැලි අධිකාරිය නිරීක්ෂණය කළා. බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 16 වෙනිදා දක්වා తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කාලය තුල කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ලබන මාස 15 වෙනිදා දක්වා දඩ මුදල් අය නොකරන බවයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මොන්රාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ජුදගනාව ප්‍රදේශයේ ගරාජයක් කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට බුත්තල පොලිසිය සමත් වුණා. මෙම වැටලීමේදී ගල්කටස් වර්ගයේ ගිනි අවයක්, T56 වර්ගයේ ජීව උණ්ඩ පහක්, මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවයක්, ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොගයක් බුත්තල පොලිස් භාරයට ගැනුණා.
නේවි රුවන් යන අරමර්ථ නාමයෙන් හැඳින්වූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී මත්කුඩු මිලිග්‍රෑම් 1820ක්, වාහන 2ක්, ජංගම දුරකථන 6ක් සහ ව්‍යාජ වාහන බලපත්‍රයක් පොලිස් විශේෂකාර්ය බලකා බහරයට ගෙනුණා. බෙන්තොට පොලිසිය විසින් කොස්ගොඩ ප්‍රදේශයේදී මද්‍රව්‍ය ග්‍රෑම් 3ක් සමග පුද්ගලයන් 8 දෙනෙකු අද පොලිසිය අත්අඩංගුවට ගත්තා. කඩවත මංකඩ ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිද්ධියෙන් වසර 18කට පසුවයි. බස්නාහිර පළාත් උතුරු කොට්ටාශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සත්ව ආහාර ලෙස යොදා ගැනීමට රැගෙන ආ සහල් පැට වූ ලොරි 10ක් කටුනායක ඒකල ප්‍රදේශයේදී පාරිභෝගික අධිකාරිය බහරයට ගෙනුණා. පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ එහි සහල් මෙට්‍රික් ටොන් 150කට අධික තොගයක් ගබඩා කර තිබූ බවයි. සත්ව ආහාර ලෙස සහල් යොදා ගැනීම තහනම් කරමින් මීට පෙර පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළා. වීරකැටිය උඩු කිරිවිල වැවේ ඔරු පැදීමට ගිය තරුණයෙකු දියගිලී මිය ගොස් තිබෙනවා. 29 හැවිරිදි මොහු තවත් මිතුරන් 3 දෙනෙකු සමග වැවේ ඔරු පැදීමට ගොස් තිබුණා. අද පස්වරුවේ කළ සෝදිසියකදී තරුණයාගේ සිරුර සොයාගත්තා. හන්තානේ නැගෙනහිර බෑවුමේ උඩුවෙල උඩුගම ප්‍රදේශයේ අද පස්වරු 1ට පමණ ගින්නක් හටගත්තා. අක්කර 8ක පමණ ප්‍රමාණයක් මේ නිසා හානි වූ බව අපේ වාර්තාකරු පැවසුවා. Then sports roundup. ආමි කමාන්ඩර් ලීග් පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ ඊස්ටර්න් වොරියර්ස් කණ්ඩායම සමග අද පැවති තරගයෙන් වෙස්ටර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 73ක ජයක් වාර්තා කළා. පළමුවෙන් පන්දුර පහර දුන් තිස්සර පෙරේරා මෙහෙවන වෙස්ටර්න් වොරියර්ස් ක්‍රීඩකින් පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අසේල ගුණරත්න මෙහෙවන ඊස්ටර්න් වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වේ ලකුණු 138ක් පමණයි. මෙම තරගාවලියේ නොදන් වොරියර්ස් කණ්ඩායම සමග අද සවස පැවති තරගයෙන් සදන් වොරියර්ස් කණ්ඩායම ජයගත්තේ කඩුළු 5කින්. පළමුවෙන් පන්දුර පහර දුන් සීකුගේ ප්‍රසන්න මෙහෙවන නොදන් වොරියර්ස් ක්‍රීඩකයන් පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125ක්. එම ඉලක්කය හඹා ගිය දිනේෂ් චන්දිමාල් නායකත්වය ලබා දෙන සදන් වොරියර්ස් ක්‍රීඩකයන් පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ජය වාර්තා කළා. ශ්‍රී ලංකා යුද හමුදාව පළමුවරට සංවිධානය කරන මෙම තරගාවලිය හොරණ දොඹගොඩ පැවැත්වෙන්නේ යුද හමුදා ක්‍රීඩාංගණයේදී. එම ක්‍රීඩා පොත සමගින් ප්‍රවෘත්ති අවසන් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමග කළ ඉලක්කයේ වැඩසටහන අද රාත්‍රියේ 11ට බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්.